අචල මූල ලක්ෂයකට සාපේක්ෂව අංශුවක r විස්ථාපන කාලයේ t විටදී r සමානයි sin 2t i ඝන 2 cos t j මගින් ලබා දී. අංශුව දෙවරක් මූල ලක්ෂය. ඒ කියන්නේ r කියන්නේ ළමයි විස්ථාපන දෛශකය. කාලීය විෂය නවකලනය කරා නම් ප්‍රවේග දෛශකය ගන්න පුළුවන්. ආයි කාලීය විෂය නවකලනය කරා නම් ත්වරණ දෛශකය ගන්න පුළුවන්. මම හිතන්නේ අපිට ත්වරණ දෛශකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රවේගයයි ලම්බකයේ විස්ථාපනය තමයි ගන්න ඕනේ. එතකොට අපි පළවෙනි එකට කියලා තියෙන්නේ අංශුව දෙවරක් මූල ලක්ෂය හරහා ගමන් කරන බව පෙන්වන්න. මූල ලක්ෂය කියන්නේ ළමයි බිඳුව ලක්ෂය නේද? ඒ වෙලාවට r බිඳුවක් වෙන්න එපා. ඒකෙන් තමයි මම කොනක් අල්ලගෙන ගාන හදන්නේ. හොඳේ. මොන බාන ගාන හැදෙන විදිහ. ඒතර ඔයගොල්ලෝ දන්නවා r දෛශිකය කියන්නේ විස්ථාපන දෛශිකය. sin 2t 2 cos t j හරිද? එතකොට මම මෙයාව පොඩ්ඩක් අවකලනය කරන්න. එතකොට මට එනවා ප්‍රවේග දෛශිකය. dr යට dt. මෙයා පොඩ්ඩක් අවකලනය කරන්න. sin 2t අවකලනය කළාම cos 2t වතාවත් 2i මේක ඍණ sin t j ඍණ v සමානයි 2i cos 2t i ඍණ 2i sin 2t j අපිට කියන්නේ අංශුව දෙවරක් මූල ලක්ෂය හරහා ගමන් කරන බව පෙන්වන්න. දෙවරක් මූල ලක්ෂය හරහා ගමන් කරනවා කියන්නේ ළමයි මෙයාගේ r කියන එක බිඳුවක් වෙන්න ඕනේ. r කියන්නේ බිඳුවයි. ශුන්‍ය දෛශිකය. sin 2t i 2i cos t j මම මේ ප්‍රවේගය නෙමෙයි තාම ගත්තේ විස්ථාපනය. හොඳ දෙපාරක් අවකලනය කළා. මම අවකලනය කළා කාලයේ විශේෂ. මොකද ප්‍රවේගය ගන්න ඉස්සරහට ඕන වෙයින්දා. නමුත් මෙතනද අපි තාම මේ විස්ථාපනයත් එක්ක තමයි ගණන් දිනු යන්නේ. මොකද ගමන් කරපු දුර ශුන්‍යයි කියලා දෙවරක් මූල ලක්ෂය හරහා යනවා කියලා ගන්න ඕනේ. ඒතර මූල ලක්ෂය කියන්නේ විස්ථාපනයේ බිඳුව වෙන තැන. ශුන්‍ය දශකයේ. එහෙනම් මේකේ වෙන වෙනම මෙයත් බිඳුව වෙනවා. මෙයත් බිඳුව වෙනවා. sin 2t බිඳුව හෝ cos t බිඳුවයි. sin 2t බිඳුවක් වෙන්නේ එක්ක sin බිඳුවේ. මෙතන මේගොල්ලෝ අපිට දීලා තිබ්බා නේද? t කාලය. t කියන්නේ 2i phi බිඳුව 4 කියලා දීලා තියෙනවා. හොඳේ. එතකොට මෙතන හෝ cos t බිඳුවක් වෙන්නේ cos 90 දී. දැන් පොඩි සාධාරණ විසඳුම් ධර්මයක් ඕනේ වෙනවා. සාධාරණ විසඳුම් සමීකරණය ලියන්න ඕනේ නැහැ. නිකම්ම උත්තර ලියුවත් කමන්නේ නැහැ. 2t බිඳුවේදී ඒ කියන්නේ t සමානයි බිඳුවේදී බිඳුව වෙනවා. තව මොනවාද බිඳුව වෙන්නේ? 2t සමානයි phi වලදීත් වෙනවා නේද? t සමානයි 90යි. i බිඳුව වෙන්නේ 2i phi වලදී නේ. 2i phi වලදීත් වෙනවා. ඒ කියන්නේ t සමානයි phi වලදීත් වෙනවා. i වෙනවා කීයද? sin ප්‍රස්ථාරේ මතකයි නේද නේ? බිඳුව phi 2i phi 3i phi. එහෙනම් 3i phi වලදීත් වෙනවා. 3i phi බෙදීම දෙකේදීත් මේක වෙනවා. ඊනාට තියෙන්නේ 4i phi වලදී. t සමානයි 2i phi වලදීත් මේ වැඩේ වෙනවා. මේ තාම අපි කාගේ සාධාරණ විසඳුමද ගත්තේ sin 2it. ඇයි cos 2it? cos t ගේ sorry cos t සමානයි බිඳුවයි. cos t සමානයි cos 90යි. එහෙනම් t සමානයි 90 දී මේ වැඩේ වෙනවා. cos ප්‍රස්ථාරේ මතකයි නේද? කොහොමද cos ප්‍රස්ථාරය යන්නේ?
මෙහෙම මේ cos බිඳුව වෙනවා 90 දී මේ 180 නෑ 270 දී වෙනවා 270 කියන්නේ 3.5 බෙදීම 2යි 3.5 බෙදීම 2කේදීත් ඔය වැඩේ වෙනවා ඊළඟට ආයෙ වෙන්නේ කීයද 2.5 වලදී නෑ 2.5 පෙන්නට පස්සේ වැඩක් නෑ මොකද t දීලා දෙන ඔච්චරයි එහෙනම් මේ දෙන්නටම ගැලපෙන පොදු විසඳුම මොනවාද 90 තියෙනවද දෙන්නගෙම ඔව් නේ දෙන්නගෙම තියෙනවා 3.5 බෙදීම 2 දෙන්නගෙම තියෙනවා මේ එහෙනම් අපිට පේනවා දෙපාරකදී මේ වැඩේ සිද්ධ වෙනවා එම නිසා t සමානයි 5 බෙදීම 2 විට හා t සමානයි 3.5 බෙදීම 2 විට අංශුව දෙවරක් මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. සාධාරණ විසඳුම් පොඩ්ඩක් ඕන වුණා. දැක්කද? මම එහෙමයි කියලා සාධාරණ විසඳුම් වල සමීකරණ ලිව්වේ නැහැ. නිකම්ම හිතින්ම ගත්තා. sin 2t බිඳුව වෙන්නේ කොයි වෙලාවෙදී? බිඳුවේදී 180 දී ආයි 360 දී මේ විදිහට ගත්තා මේ 5 2යි 5 3යි 5 4යි 5 ඒ හැම තැනකදී sin පස්තාවේ මොකද වෙන්නේ sin t cos t බිඳුවක් වෙනවා t සමානයි 5 බෙදීම 2 විට හා t සමානයි 3යි 5 බෙදීම 2 විට අංශුව දෙවරක් මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරනවා ඊට පස්සේ කියන්නේ අංශුවේ ප්‍රවේගයේ විස්ථාපනයේ ලම්බක වන කාලය. එතකොට මම ඔය ප්‍රවේග දෛශිකයයි විස්ථාපන දෛශිකයයි තිත් ගුණිතයට දානවා. මොකද ලම්බක වෙනකොට ඒව මොකද වෙන්නේ? තිත් ගුණිතේ බිඳුවක් දානවා. sin 2t i 2i cos tj තිත් ගුණිතය 2i cos 2t i දෙක ඍණ sin t නෑ ඍණ 2යි sin tj තිත් ගුණිතයට දාලා බිඳුවක් කරන්න. i ලා වෙනම සෙට් වෙනවා sin 2t 2යි cos 2t ඍණ 4යි sin t cos t මෙතන පොඩ්ඩක් මෙහෙම හිටපුවාවේ මෙතන 4 ලියන්න පුළුවන්නේ දෙවරක් 2යි sin t cos t කියන්නේ sin 2යි t. දැන් 2යි sin t එළියට ගන්න. 2යි sin 2යි t එළියට ගත්තොත් cos 2යි t ඍණ 1 සමානයි බිඳුවයි. වෙන බිඳුවල දාන්න. sin 2යි t බිඳුවයි. cos 2යි t 1යි. ආයි sin 2යි t බිඳුව වෙන දැන් අපි දන්නවා. t සමානයි බිඳුව 5 බෙදීම 2 5 3යි 5 බෙදීම 2යි 2යි 5 cos 2යි t එක වෙන්නේ cos 2යි t එක වෙන්නේ cos බිඳුවේදී වෙනවා cos ප්‍රස්ථාරය මතකයි නේද ආයි බිඳුවේදී එනවා ආයි 2යි 5 වලදී එනවා ආයි 4යි 5 වලදී එනවා 2යි 5 4යි 5 t සමානයි බිඳුව t සමානයි 2යි 5 t සමානයි මේ ඔක්කොම කාලයන් වලදී ප්‍රවේග දෛශිකය ස්ථාපනයට ලම්බක වෙනවා. පොඩි සගල වරහණක් කරලා ඔක්කොම විසඳුම් ටික ලියමු. බිඳුව වෙනවා 5 බෙදීම 2 වෙනවා 5 වෙනවා 3යි 5 බෙදීම 2 වෙනවා 2යි 5 වෙනවා. මේ දෙන්නගේ මම මේලේ ගන්න හොඳේ. කිලෝග්‍රෑම් 1200 ස්කන්ධයක් ඇති මොටර රථයක් 16 කිලෝවොට් නියත ශීඝ්‍රතාවයකින් ක්‍රියා කරමින් ඒකාකාර මාර්ගයක ගමන් කරයි.
මාර්ගයේ 30ට එහි උපරිම ප්‍රවේගය 40ක් නම් එවිට ප්‍රතිරෝධයෙන් 400 නිව්ටන් බව පෙන්වන. බොහොම සරල ගානක්. කිලෝග්‍රෑම් 1200යි H සමානයි 16 කිලෝවොට්. උපරිම ප්‍රවේගය 40යි ms වෙන එකයි. ඒතර අපි F සමානයි මේ දාමු. එන්ජින් එකෙන් දෙනවා F කියලා බලයක් R කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. X සමානයි FE වලට අනුව 10යි F වැඩ කිරීම 40යි. F සමානයි m දාන්න මෙහෙට. F minus R සමානයි 0යි. R සමානයි F සමානයි 400යි නිව්ටන්. ඕනගේ බොහොම සරල ගානක්. 25 වෙනි ගානට යන්න. ඕ කේන්ද්‍රයේ වූ අරය A වන සුමට වෘත්තාකාර කම්බියක ඒ තලයේ සිරස් වන ලෙස අචලව සවි කර ඇත. කම්බිය මත සර්පණය විය හැකි W බර සුමට මුදුවක් එක් කෙළවරක් ගැට ගසන ලද අවිතාන්‍ය තන්තුවක අනෙක් කෙළවර O සිට සිරස් වියලින් කම්බිය මත A ලක්ෂයක සවි කර ඇත. මුදුව සමතුලිත විට තන්තුව සිරසට ඩීට කෝණයක් සාදයි නම් තන්තුවේ ආතතිය 2W cos θ බව පෙන්වයි. ඕ කේන්ද්‍රයේ වූ අරය A වන සුමට වෘත්තාකාර කම්බියක් ඒ තලයේ සිරස් ලෙස වෙන ලෙස අචලව සවි කර ඇත. රූපයක් අඳින්න බලන්න අපි. කොලක්ෂය මෙතන. අන්තුව මෙහෙම. මෙන්න මේ මම මේ අඳින කඩඉරට ලම්බකව තමයි ළමයි R ප්‍රතික්‍රියාව තියෙන්නේ. බර පල්ලයට හරියටම W. තන්තුවේ ආතතිය T මේ. මෙයා T තමයි. 2යි T. ස්පර්ශකයක් ගන්න ලම්බකයි. R තමයි ලම්බක හොඳේ. මේ කෝණ හොයාගත්තාම අපිට ලාමී ප්‍රමේය හොයන්න පුළුවන්. මොකද තන්තුවේ ආතතිය තියෙන යහන්නේ. W බෙදීම මේ දෙන්න අතර කෝණ 180 ඍණ ඩීට මේ. W බෙදීම sin 180 ඍණ ඩීට. ඒක අවුලක් නැහැ. දැන් අපිට ඕනේ T බෙදීම මෙන්න මේ කෝණේ මේ ඇල්ෆා. මෙන්න මෙයා ඕන. මෙයා කොහොමද හොයන්නේ? මෙතන මේ මෙහෙම 2යි ඩීට මේ. ඒ කියන්නේ මෙයා θ. මෙයායි හරි වැඩේ කොට ඇල්ෆා සමානයි 2යි ඩීට. sin 2යි ඩීට. T සමානයි W sin 2යි ඩීට. sin 180 ඍණ ඩීට කියන්නේ cos θ. ගොඩේ ගොඩ. W සමාන T සමානයි W sin 2යි ඩීට කියන්නේ 2යි sin ඩීට cos θ. 2යි cos θ. T සමානයි 2යි W cos θ. දිග 2යි වුණ දණ්ඩක ලක්ෂයක් අචලව සවි කර ලද අරය B වන ගෝලයක් හා ස්පර්ශව පවතී. දණ්ඩයේ පහළතම ලක්ෂයේ සිරස් බිත්තියක් හා ස්පර්ශව පවතී. ගෝලයේ කේන්ද්‍රය හා බිත්තිය අතර දුර c වේ. දණ්ඩ සිරස් සමග ඩීට කෝණයක් සාදයි නම් A sin ඝනයේ ධන B cos θ සමානයි c බව පෙන්වන්න. දිග 2යි වන දණ්ඩක ලක්ෂයක් අචලව සවි කරන ලද අරය B වූ ගෝලයක් හා ස්පර්ශව පවතී.
දිග 2a වන දණ්ඩක ලක්ෂයක් අචලව සවි කරන ලද දණ්ඩක ලක්ෂයක් අචලව සවි කරන ලද අරය b වූ ගෝලයක් හා ස්පර්ශව පවතී. දණ්ඩේ 15තම ලක්ෂයේ සිරස් පිට්ටිය හා ස්පර්ශව පවතී. ගෝලයේ කේන්ද්‍රය හා බිත්තිය සිට දුර c වේ. S R මෙතනින් W හරියට කෙලින් පල්ලයට W මේක θ දණ්ඩ සිරස සමග θ කෝණයක්. කේන්ද්‍රයේ තියෙන මෙතන ළමයි නේ. මේ කේන්ද්‍රයට දුර c කියලා දීලා තිබ්බා. මම මේ c වල දිග හොයන්න නෙමෙයි යන්නේ මෙච්චර වෙලා. මෙයා a මේකේ අරය b මේ රතු පාට ටික b එක ලම්බකයි. මෙයා θ මේ ටික c මේ ටික b එහෙනම් c සමානයි අනුවරණ θ a cos අනුවරණ θ a sin θ ධන මේ දිගවල දෙක එකතු කළා නම් හරිනේ. මේකයි මේකයි. මෙන්න මේ ටික අපිට ලියන්න පුළුවන් z කියලා ගත්තොත් z ලියන්න පුළුවන් a sin θ වතාවක් cos θ. a sin θ වතාවක් cos θ. ඒ මෙතන θ නේ. මේ චූටි කෑල්ල ලියන්න පුළුවන් t කියලා ගත්තොත් t සමානයි මෙයාගේ අරය b නේ. b ඍණ z b ඍණ a sin θ cos θ. ඔය කියන්නේ t හරියද? ඊට පස්සේ මේ කෝණේ θ නේ ළමයි. θ 90 අනුවරෙන් θ අනුවරෙන් මේක θ. එතකොට මේ චූටි කෑල්ල a sin θ ට එකතු කළා නම් අපි මේක w කියලා හිතමු. ධන w හරියද? එතකොට w ලියන්න පුළුවන් නේද? මෙයා t cos θ කියලා. t cos θ කියලා ලියන්න පුළුවන්. බලමු මේ පාර ආවේ නැත්නම් වැඩේ අතාරින්න. එන්න ඕනේ දැන් හැබැයි පොතේ ඇති. මොකද්ද මම ආයි කියන්නම්. මේ ඔක්කොම c ලිව්වමම a sin θ දාන මෙන්න මේ චූටි z w කෑල්ල w හොයන්න මම කලේ වැඩේ මෙන්න මේ z දෙවුවා. z කියන්නේ මොකද්ද? මුළු අරයෙන් මෙන්න මේක අඩු කරන්න ඕන. මුළු අරයෙන් z අඩු කරන්න ඕන. z කියන්නේ a sin θ මේ ටික a sin θ වතාවක් cos θ. ඊට පස්සේ t කියන්නේ b මුළු අරයෙන් z අඩු කළා මේ b a sin θ cos θ. හරිද? ඊට පස්සේ w කියන්නේ මේ චූටි කෑල්ල w කියන්නේ t cos θ. මෙතන θ නේ t cos θ. දැන් අපි සම්පූර්ණ සුළු කරලා බලමු. c සමානයි a sin θ ධන w කියන්නේ t cos θ t කියන්නේ b a sin θ cos θ වතාවක් cos θ. වරහන් ඉවත් කරන්න. b cos θ ඍණ a sin θ cos වර්ගයේ θ. දැන් අපේ උත්තරේ a sin b cos θ තියෙනවා. මෙයා ඉන්නවා.
එයා පාඩුවේ හිටපු ආවේ. මේ දෙන්නගෙන් A sin θ එළියට ගන්න. මෙයාගින් එක ඍණ cos වර්ගයේ θ. එක ඍණ cos වර්ගයේ θ කියන්නේ sin වර්ගයේ θ. A sin ඝනයේ θ. උත්තරය ආ. මෙයා A sin θ. ඒතර මේ දිග මෙතන ඉඳන් මෙතනට A sin වර්ගයේ θ. මේ දිග A sin වර්ගයේ θ. ඊට පස්සේ y එක යටට නවනවා. ඒ යටට නවන්නේ මේක මේ ටික හොයාගන්න නේ. ඔව් සර්. එතකොට ඒක ඇවිල්ලා I A sin ඝනයේ θ. I sin වර්ගය වෙනවනේ නේ. A sin වර්ගයට I නැවුනම A sin ඝනයේ θ. හරි. ඊට පස්සේ මේ චූටි කෑල්ල. ඒ චූටි කෑල්ල කියන්නේ B cos θ. නියමයි සුපිරි. C සමානයි A sin ඝනයේ θ ධන B cos θ. අපි යන් ඉනක් ගන්න 27 වෙනි ගාන. A B C D E F සවිති ෂඩාශ්‍රයක ගාන. රූපයක් ඇඳ ගන්නා එක. A B C D ඔස්සේ 3යි P A B C D E F සවිති ෂඩාශ්‍රයක AB ඔස්සේ 3යි P CD ඔස්සේ P විශාලත්වයෙන් යුත් බල ක්‍රියා කරයි. පද්ධති යුග්මයකට උන්නණය වන පරිදි DEFA පාද ඔස්සේ යෙදිය යුතු බලයන් සොයන්න. ඉතින් ළමයි බල පද්ධති යුග්මයකට තුල්ල වෙන්න නම් තියෙන බල දෙකට සමාන්තරව ප්‍රතිවිරුද්ධ බල දිශා ඔස්සේ බල දෙකක් එකතු කරා නම් හරිනේ. එහෙනම් මේ 3යි P කැපිලා යන විදිහට අපි ED ඔස්සේ 3යි P දාමු. මේ P කැපිලා යන විදිහට මේ පැත්තට දාමු. එතකොට ඔයා ලියන්න ඕනේ DE ඔස්සේ 3යි P හා FA ඔස්සේ P පද්ධතියට එක් කළ යුතුයි. පාදයක දිගේ එනම් යුග්මයේ විශාලත්වය මේක බව පෙන්වනවා. එහෙනම් දැන් ගුරුණයක් ගමු කේන්ද්‍රය වටා. කේන්ද්‍රය තමයි ලේසිම තැන. මේකේ ලම්බ දිග කොහමද හොයන්නේ මේ එක පාදයක ලම්බ දිග කියන්නේ හැමතැනම හැම පාදයකම ලම්බ දිග වෙනවා මම ඒක D කියලා ගන්න. පාදයක දිග කීයද? A. මේක A බෙදීම 2යි. මෙතන අංශක 60යි. tan 60 සමානයි. නෑ sorry. ලම්බ දිගනේ නේ. tan 60 සමානයි. A බෙදීම 2 වදීම D. tan 60 කීයද? මූල 3යි. A බෙදීම 2යි D. D සමානයි. tan 60 සමානයි වැරදුනා. tan 60 සමානයි D බෙදීම A බෙදීම 2. ඒක 2යි D. මූල 3යි A
බෙදීම දෙකයි. දැන් තියෙන ගූර්ණ ගන්න විතරයි. ඕවට ගූර්ණ ගන්න බලන්න ජීයෝ. ඔයාලා දන්නවා පද්ධති යුග්මයකට තුල්ල වෙනවා නම් ඕනම ලක්ෂයක් වටා ගූර්ණ එකම වගේක් තමයි පෙන්වන්නේ. එහෙනම් අපි මේ පැත්තට කරකවමු. 3යි p ධන p i 3යි p i ධන p වතාවක් d 6යි p 7යි p 8යි p මූල 3යි a බෙදීම 2යි 4යි මූල 3යි pe නිව්ටන් මීටර යුග්මයේ අගේ මේ පැත්තට බව පෙන්වන්නේ කියලා තියෙනවනේ. ඒතර හරි. මේ tan 60 පැත්තට තේරෙනවනේ. මෙතන 60යි. d බෙදීම a බෙදීම 2යි. ඒ දෙක උඩට ගියා. මෙතන ඉනම් ගන්න. AB BC යනු ඒකාකාර දඬු දෙකකි. B හිදී සුමට ලෙස සංදි කොට C කොන සුමට විවර්තනය මගින් විත්තියේ යම්කිසි ලක්ෂයකට විවර්ත කොට ඇත. AB දණ්ඩ දිග 5යි A බර 2යි W. BC දණ්ඩ 4යි A දිග W. AB යටින් දැබූ ආධාරකයක් මගින් දණු දෙක තිරස් රේඛාවක ඇත. ආධාරකයේ පිහිටීම C සිට 6යි A දුරින් බව පෙන්වන්න. C හි ප්‍රතික්‍රියාවක් සොයන්න. ඒතර AB BC දණු දෙකක් දිගවල් දීලා තියෙන්නේ 5යි A 4යි A. AB යටින් දැබූ ආධාරකයක් මගින් දණු දෙක තිරස් රේඛාවක තියලා තියෙනවා. රූපයක් අඳින් බලන්න. දඬු වල දිග 5යි අනිත් එක්කෙනා 4යි බර 2යි W B වලින් විවර්ධනය කරලා තියෙනවා. C වලින් විවර්ධනය C කොන සුමට විවර්ධනයයි. ඒතර AB යටින් තමයි ආධාරකය තියලා තියෙන්නේ. ඒතර මුලින්ම හම්බෙන්නේ C ඊට පස්සේ B ඊට පස්සේ A. මෙතන විවර්ධනය කළා C ඊට පස්සේ B A දිගවල් දීලා තියෙන්නේ AB දන්න 5යි BC 4යි හරිද ඊට පස්සේ පෑන ගත්තද ඕගොල්ලෝ මේක හරි 5යි 4යි මෙතන මොකක් හරි තැනකට විවර්ධනය කරලා තියෙනවා මේ කඩම් වැටෙනවානේ කඩම් වැටෙන්නේ නැති වෙන්නේ මෙන්න මේ R ප්‍රතික්‍රියාවක් දාලා තියෙනවා මෙතනින් මොකක් හරි ඒකට හේතු කරලා ආධාරකයක් කියලා තියෙනවා AB දන් මේක ඒකාකාර දඬු ඒතර මෙයාගේ හරියට මෙතනින් තමයි බර ක්‍රියාත්මක වෙන්නේ 2යි A 2යි මෙයාගේ 5යි A බෙදීම 2යි 5යි A බෙදීම 2යි මේ ටික C සිට 6යි A දුරින් තමයි මේ මෙයා ඉන්නවයි කියලා පෙන්නන්නේ පද්ධතියම අරගෙන කරකවමු C වටා බරවල් කොහොමද තියෙන්නේ මෙයා W 2යි W R වැඩි කිරීම මම මේ දින D කියලා ගන්න සමානයි W වැඩි කිරීම 2යි A දාන 2යි W වැඩි කිරීම මෙතන 4යි A දාන 5යි A බෙදීම 2යි
8යි 5යි තව 3. එතකොට අපිට R කියන බලය එනවා 5යි A බෙදීම D කියලා. අභිලම්බ දික්කවත් අපෙන් අහනවා. දැන් අපි D හොයා ගන්න ඕන ඔක්කොටම ගන්න. D හොයන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් නේ. දැන් R කියන්නේ ළමයි නෑ අපි R දන්නේ නෑ නේ. කොහමද R හොයන්නේ? R C වල ප්‍රතික්‍රියාව තමයි අපෙන් අහන්නේ නේ. C වල ප්‍රතික්‍රියාව මෙතනින් සංධිය කඩන්නම වෙනවා ළමයි. සංධියේ තිරස් බල මුකුත් නැහැ B වල. සිරස් බලයක් අපි දාගමු මේ පැත්තට y කියලා. එතකොට මේකත් y කියලා දාගන්න. එතකොට අපිට y හොයන්න පුළුවන් නේද? CB දන්න අරන් C වටා කරකවන්න. y වැඩි කිරීම 4i. ඒකේ y ඍණ වෙනවා. ඒ කියන්නේ මගේ දිශාව වැරද්දක් තියෙනවා නේද? අපි පොඩක් හරි පැත්තටම හදුමු නේ. නැත්තම් කචක්. මෙයා y පොඩක් උඩට දාගමු. මෙයා යටට දාගමු ඈ. එතකොට C වටා කරකවනකොට ඍණ y වැඩි කිරීම 4i ධන w වැඩි කිරීම 2i සමානයි 0යි. 4i y සමානයි 2i w. y සමානයි w බෙදීම 2යි. කියන්නේ මෙතනත් w බෙදීම 2යි. ඒතර ඇත්තරම මේ ගෝර්ණ මොකුත් ඕනේ R හොයන්න ගෙවන්නේ. B දණ්ඩ ගත්තා නම් උඩට බලගන්න. R සමානයි 2i w ධන w බෙදීම 2යි. එතකොට එන්නේ මොකක්ද? 4යි 5යි w බෙදීම 2යි. එතකොට ඒක මෙතන දාන්න. R සමානයි 5යි a බෙදීම d කියලා නේ ඒගොල්ලෝ කිව්වේ. මෙතන අපි හෙව්වේ. මෙතන 5යි w බෙදීම 2යි. 15යි a බෙදීම d. 3යි t සමානයි 6යි a කියලා එන්නේ. එතකොට c සිට 6යි a දුරකින් කියලා අපිට පේනවා. හරිද? ඊට පස්සේ c වල bc දණ්ඩ ආයි පොඩ්ඩක් අපි අඳගමු. y ප්‍රතික්‍රියාව මෙහෙට w මෙහෙට y කියන්නේ w බෙදීම 2යිනේ. එහෙනම් c වල ප්‍රතික්‍රියාව උඩට යන්න ඕනේ. තවත් w බෙදීම 2කින්. එන නිසා c හි ප්‍රතික්‍රියාව ඉහළට w බෙදීම 2ක් වේ. මම මෙතනින් සංධිය කැඩුවා. මෙතන බල ලකුණු කරනකොට මම දැක්ක මෙයා W බල්ලා යන්න ගූර ගන්නකොට මෙයා උඩට. ඒතර y හොයාගත්ත පොඩි ගූර්ණයක් කරන් BC දණ්ඩව. C වට. එතනින් y හොයාගත්තා. y හොයාගත්ත කියන්නේ මේ y කොට යනවා. මේ දණ්ඩේ බල සමතුලිත කළොත් R සමානයි W බෙදීම 2 දාන 2යි W නේ. R කොට යනවා. R මෙතනට දැම්මම D එනවා. D අතේ තියාගෙන ඊට පස්සේ BC දණ්ඩ විතරක් අරගෙන බල ලකුණු කළා.
අපි ඊනක් ගන්න බලමු. බර W සුමට ආනත තලයක් මත තබා ඇති. බර W වස්තුවක් සුමට ආනත තලයක් මත තබා ඇත. ඒ සමතුලිතව තැබීම සඳහා තිරස්සේ ඉදිරිතු බලය B වේ. එතනින් ක්‍රමාවක් එනවා. ඊට පස්සේ ඒ සමතුලිතව තබා ගැනීම සඳහා ආනත තලයේ දිගේ එක වෙනම කතාවක් හොඳේ. ඒ කියන්නේ එකම වස්තුවට අවස්ථා දෙකකදී සමතුලිතව තියන්න පුළුවන් බල දෙකක් ගැන තමයි කියන්නේ. මම හිතන විදියට බලමු අපි. එතන ඇල්ෆා මේ ආනත තලය ඉතින් මගේ අංශුවක්. මේගොල්ලෝ කියන විදියට R ප්‍රතික්‍රියාව මෙහෙම ලකුණු කරගන්නකො. W බලත් ලකුණු කරගන්නකො. දැන් මෙහෙම තියන්න බෑනේ මෙයා වැටෙනවානේ. ඒ නිසා ඒගොල්ලෝ තිරස්ව B බලයක් යොදලා මෙයා ඇල්ෆා මේක රූප සටහන. ඊට පස්සේ ඊළඟ රූප සටහන වෙනම ගන්න. මෙයා අණුවරින් ඇල්ෆා. මෙතන ලම්බකයි. තිරස් බල ගත්තොත් P සමානයි R sin alpha. සිරස් බල ගත්තොත් W සමානයි එතන alpha R cos alpha. මේ දෙන්න බෙදුවොත් tan alpha සමානයි P බෙදීම W. ඊට පස්සේ ඊළඟ රූප සටහනත් අපි අඳිමු. ආනත තලයේ දිගේ Q බලයක් යොදුවයි කියලා විතර. එකම ආනත තලයේ ඇල්ෆා එකමයි. අංශුව තියෙනවා. බල ලකුණු කරගන්න R W ආනත තලයේ දිගේ මේ Q කියලා බලයක් යොදලා තියෙනවා. ආයිත් අපි බල ගමු. කෝණ වලින් සම්බන්ධතාවයක් හදුවා නම් ත්‍රිකෝණමිතියේ වැඩේ බාර දෙන්න පුළුවන්. මොකද අපිට ඕනේ එකයට Q වර්ගය සමාන එකයට P වර්ගය දාන්න එකයට W වර්ගයනේ. මෙතන අණුවරින් ඇල්ෆා මෙතන ඇල්ෆා. R සමානයි W cos alpha. මේ පැත්තට බල විභේදනය කරනවා. නැත්නම් අපිට R කැපිලා යන විදිහට R ගන්න නැතුව ආනත තලයේ දිගේ බලලා ගන්න පුළුවන්. Q සමානයි එතන අණුවරින් ඇල්ෆා. Q සමානයි W sin alpha. එතනින් sin alpha සමානයි Q බෙදීම W කියලා අපිට එනවා. දැන් ත්‍රිකෝණමිතියෙන් ගාන හදමු. sin උයි tan උයි සෙට් කරන ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද? ත්‍රිකෝණමිතික සමීකරණය මොකක්ද? sin වලින් හැදෙන එකයට cos එකයට sin cosec වෙනවා. tan වලින් එකයට tan cot වෙනවා. එහෙනම් එක දාන cot වර්ගය alpha සමානයි cosec වර්ගය alpha. cot කියන්නේ මෙතන w වර්ගයේ එක දාන w වර්ගයේ p වර්ගය. cosec කියන්නේ w වර්ගයේ බෙදීම q වර්ගය. ඔක්කොම w වර්ගයෙන් බෙදන්න. එකයට w වර්ගය එකයට p වර්ගය සමානයි එකයට q වර්ගය. ඔය විදිහට සම්බන්ධතාවයක් ගන්න පුළුවන්. මේවා ලියද්දී ඔස්සේ බල විභේදනය
තිරස් බල විභේදනය සිරස් බල විභේදනය tan alpha සමීකරණය විදිහට ගත්තා නම් හරි. සිම්පල් m හා කැපිටල් ඉනක් ගන්න බලමු අපි. සිම්පල් m හා කැපිටල් m ස්කන්ධ වලින් අංශු දෙකක් සහැල්ලු අවිතන්‍ය තන්තු දෙකකින් සම්බන්ධ කර ඇත. තන්තුව සහැල්ලු සුමට කප්පයක් උඩින් වැටී ඇත. සුමට කප්පිය සිරස්ව ඉහළට G තොරණයෙන් ගමන් කරයි නම් තන්තුවේ ආතතිය මේක බව පෙනේ. ඒ කියන්නේ මොකක් හරි උත්තෝලකයක් කියලා හිතන්නකො. මේක උඩ මේ විදිහට අංශු දෙක තියෙනවා. ස්කන්ධයෙන් කැපිටල් M. තන්තුවේ ආතතිය T. මේක උත්තෝලකයක් කියලා හිතන්නකො. ඒක ඉහළට G තොරණයෙන් ගමන් කරනවා. සාපේක්ෂ තොරණය ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා ඇති කිසිම වෙලාවක පද්ධතියට සාපේක්ෂ තොරණය දාන්න බෑ. මේ නිව්ටන්ගේ නියම දාන්න බෑ. පොළොවට සාපේක්ෂව තමයි දාන්නේ. පද්ධතියට දාන්න පුළුවන්. එක එක්කෙනාට සාපේක්ෂව දාන්න බෑ. පොළොවට සාපේක්ෂව තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් අපි මේගොල්ලන්ගේ අපි මෙහෙම කරමු. මේකෙන් නම් දිගමයි මුක x කියලා x y. තන්තුවේ දිග ගත්තොත් L x ධන y. දෙපාරක් අවකලනය කරාම x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට්. දැන් ඇත්තටම x ඩබල් ඩොට් කියන්නේ මොකක්ද? මේ පද්ධතියට සාපේක්ෂව අපි මෙයාට නවක් දාගමුකෝ. මේක අපි L කියලා දාමු ලිෆ්ට් එක කියලා හිතලා. මේක ලියා ගන්න ටයිම් ඕනේද ඔයගලන්ට? කලින් විනාඩි දෙකක් ගන්න. මේකත් පොඩ අද ගන්නකො. දැන් අපි x ඩබල් ඩොට් කියලා ගත්තේ සිම්පල් m ගේ තොරණය ලිෆ්ට් එකට සාපේක්ෂව පල්ලෙහාට x ඩබල් ඩොට්. මෙහෙම බෑ. මේක පොළොවට සාපේක්ෂව ඕනේ. කැපිටල් M ලිෆ්ට් එකට සාපේක්ෂව y ඩබල් ඩොට් පල්ලෙහාට. ඔහොම බෑ. පොළොවට සාපේක්ෂව ඕනේ. එහෙනම් මම මේක පොඩ්ඩක් හදා ගන්නම් ළමයි. පොළොවට සාපේක්ෂව. සිම්පල් M පොළොවට සාපේක්ෂව. සිම්පල් M L ට සාපේක්ෂව දාන L පොළොවට සාපේක්ෂව. ලිෆ්ට් එක පොළොවට සාපේක්ෂව උඩට G වලින් යන්නේ මෙතන දාන්න දැන් මේ ml පල්ලෙහාට x ඩබල් ඩොට්. අරයා G උඩට. මම මේක උඩටම ගන්නවා මොකද G ලොකුයි කියලා හිතලා ඈ. එලෙසම කැපිටල් M උත් පොළොවට සාපේක්ෂව ලියමුකෝ බලන්න. කැපිටල් M L ට සාපේක්ෂව දාන L පොළොවට සාපේක්ෂව. කැපිටල් L ML කියන්නේ උඩට යටට y ඩබල් ඩොට්. මෙයා උඩට G. එහෙනම් උඩටම G ඍණ y කියලා ගත්තා. දැන් අපි f සමානයි m මේ දාමු අංශු වලට වෙන වෙනම. තන්තුවේ ආතතියනේ අහන්නේ. මුලින්ම m වලට දාන්න. f සමාන m මේ උඩට. උඩට නේ පල්ලෙහාට දාමු. නෑ උඩට දාමුනේ. තන්තුවේ අපි තොරණක් ගත්තේ උඩටමනේ. ඒතර t ඍණ mg සමානයි m වතාවක් තොරණ සන්නච්චකයේ සිම්පල් m වල g ඍණ x ඩබල් ඩොට්. කැපිටල් M ටත් දාන්න ඔය පැත්තරම උඩට t ඍණ කැපිටල් mg කැපිටල් M වතාවක් g ඍණ y ඩබල් ඩොට්. දැන් අපෙන් තන්තුවේ ආතතිය අහන්නේ ළමයි. මෙතනින් x ඩබල් ඩොට් උක්ත කරන්න මෙතනින් y ඩබල් ඩොට් උක්ත කරන්න ඒ උක්ත කරපු එක මෙතනට ගෙනල්ලා දාන්න. දැන් මම තන්තුවේ ආතතිය කැපිටල් D උක්ත වෙනවා. ඒක අපි ගත්තා නම් හරි. ඒතර x ඩබල් ඩොට් එන්නේ
මෙහෙම එකක් ආවේ x double dot y double dot ඔය වගේම එකක් තමයි එන්නේ ළමයි. මොකද එකම වෙනස capital M විතරයි. නම් මම කෙලින්ම ලියනවා ඈ. දැන් ওই දෙක බිඳුවට සමාන ගන්න එකතු කරලා. මෙතනින් හතරයි g හතරයි mmg capital M දාන simple M. මේක නේද බව පෙන්නන්න කියන්නේ. හතරයි mmg බෙදීම capital M දාන simple M. හරි. ඒතර අපි මෙතනදී කරන්නේ පොළොවට සාපේක්ෂව තොරණ සංරචක ටික හොයා ගන්න ඕනේ ළමයි f සමාන m දාන්න. මොකද එක එකාට සාපේක්ෂව f සමාන m දාන්න බෑ. පොළොවට සාපේක්ෂව තමයි දාන්නේ. පද්ධතියට සාපේක්ෂව එහෙම නැහැ. පද්ධතියට සාපේක්ෂව දාන්නේ නැහැ. පොළොවට සාපේක්ෂව දාන්න. පද්ධතියට මේ සමාන m දාන්න ඉතින් වැඩක් නැහැ. ඒතර t කැපෙනවානේ. ඒ නිසා මම වෙන වෙනම අංශු දෙකට දාන්න. නමුත් අංශු දෙකට දාන්න කලින් තොරණ සංරචක ටික මට හොයා ගන්න ඕනේ. හරි. ඉතින් ඔය විදිහට අපිට පේපර් එක අවසන් කටයුතු කරන්න පුළුවන් වුණා. අවසාන ප්‍රශ්නේ. ඒතර ගොඩක්ම දැනුම හැංගිච්ච පේපර් එකක්. ආයි කරන්න මේක. හරිද? පේපර්ස් දෙකම ආයි කරන්න. පේපර්ස් දෙකක් තිබ්බනේ දෙකම කරන්න. ඊළඟ සතියේ අපි PO පේපර් එක කරමු. PO පේපර්ස් දෙකක් තියෙනවා. ඕකයි තව එකකුත් තියෙනවා. මුලින්ම මේක අපි කරමුකෝ. PO එක නම් එච්චරම අමාරු නෑ මං හිතන්නේ. එච්චර මේ කතා දැන් ඇත්තටම ඇප්ලයි තමයි ළමයි ගොඩක් බහුතරයකට බැරි. ගාන කියවලා තේරුම් අරන් රූප අඳ ගන්න බෑ හැමෙන් ප්‍රශ්න ගිය අවුරුද්දේ PO එක හුඟක් අය කරලා ඇප්ලයිඩ් එක කරපු ගමන් නා ගන්න. ඒ නිසා මේ ඇප්ලයිඩ් වලට වැඩි ෆෝකස් එකක් අපි දක්වන්න ඕනේ. ඒකට ආරම්භයක් විශේෂයෙන් තමයි මම මේ පේපර්ස් දෙකක් එක දිගට කළේ. හරිද? ඉස්සරහට පේපර්ස් දෙක එකපාර PO දෙක ඇප්ලයිඩ් එක කරන්නේ PO එක ඇප්ලයිඩ් එක කරන්නේ. ටික කාලයක් ඕගොල්ලෝ එකපාරට PO පේපර් එකක් කරලා ඇප්ලයිඩ් කරලා පස්සේ ආයෙත් බෑ. ඒ හින්දා ඇප්ලයිඩ් එකක් කරලා ආයෙත් අර ඒ දේවල් මතක තියෙද්දිම තව ඇප්ලයිඩ් එකක් කරන්නේ පොඩ්ඩක් බ්‍රෂ් අප් වෙන්න. හරිද? ඒ නිසා ඉස්සරහට යනකොට අපි එහෙම කරන්නේ PO එක ඇප්ලයිඩ් එක. ඒ විදිහට යන්නේ. හරි. එහෙනම් PO එක කරන්න ආයි මේ කරපු ටික ඔක්කොම කරන්න. මම මේක වීඩියෝ එකක් කොටස් වශයෙන් දාන්නම් මේ වෙකට දාලා ඔයගලන්ට එවන්නම්. අවුල් තියෙන තැන් ආයි බලන්න පුළුවන්. හරි. එහෙනම් thank you very much. ඊළඟ සතිය හම්බෙමු.